සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවකින් අපගේම දෙලොව යහපත පිණිස අපගේම සංසාර විමුක්තිය පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්ට. අදත් නෙත් ධර්ම දක්ෂිනාවේ මේ උතුම් ධර්ම දේශනාවන් තමන් විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන අතරේ තමන්ගේ දහම් දැනුම දියුණු කරගන්න අතරේ සමස්ත ලෝකයකට ධර්ම දානය ලබා දීලා දහම් දැනුමින් සමාජය පෝසත් කරන්ට, ඒ දහම් ඖෂධයෙන් සමාජයේ සුවපත් කරන්ට ඕන කියන කල්යාණ මිත්‍ර හැඟීම ඇතුව මේ උතුම් ධර්මානුශාසනාවට අද දවසේ පින්බර දායකත්වයේ සපයන කල්යාණ මිත්‍ර පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. පානදුර පල්ලිමුල්ල ලිපිනේ පදිංචි රවින්ද්‍ර මහත්මයා ප්‍රධානයේ පින්වත් පිරිසයි අද මේ පින්කමේ පින්බර දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන්ගේ මේ උදාරතර හැඟීම නිසා අද ලෝකේ පුරා බොහෝ දෙනෙකුට ඉතාමත් පහසුවෙන් බුදුබණ පදයක මිහිරියාව අර්ථය රසය විඳගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ තුලින් උපදවන්නා වූ ඒ උදාරතර ආනිසංස ධර්මයන් දෙවියන්ටත් පානදුර පල්ලිමුල්ල පදිංචි රවින්ද්‍ර මහත්මයා ප්‍රධාන පිරිස බලාපොරොත්තු වෙන නමින් මියගිය මව්පිය ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන්නේ පින්වත් සෑම දිනාටත් රට ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දිනාටම මෙලව ජීවිතයේ යහපත ධර්මාවබෝධයේ පිණිසත් හේතු වේවා, පරලොව ජීවිතයේ යහපත ධර්මාවබෝධයේ පිණිසත් හේතු වේවා, සංසාර දුකින් අත මිදී උතුම් මහා මහ නිවනින් සැනසීම පිණිසත් මහෝපකාරී වේවා කියන අදිෂ්ඨානය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ බුද්ධ දේශනා තුළ එන ඊටාම වැදගත් තරමක් අප්‍රකට සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ එන කුණ්ඩලිය සූත්‍රය. මේ කුණ්ඩලිය සූත්‍රය මේකට නම වැටෙන්නේ මේ කුණ්ඩලිය කියන පරිබ්‍රාජකයා. එහෙම නැත්නම් කුණ්ඩලිය කියලා තාපසේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැනට ඇවිදිලා ඔහුගේ ජීවන අත්දැකීම් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ ජීවන අත්දැකීම් ප්‍රකාශ කරලා විශේෂයෙන් ඒ තාපසයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි එතුමාගේ සාමාන්‍ය වැඩපිළිවෙල තමයි එක එක තාපසවරු ඉන්න, එක එක ආගමික ශාස්ත්‍රවරු ඉන්න, ආගමික නිකායවන් නායකයන් බිහි වෙලා තියෙන ස්ථාන හොයාගෙන යනවා. පන්සල් වලින් පන්සල් වලට, ආරාම වලින් ආරාම වලට, අසපු වලින් අසපුවට ඇවිදගෙන යන කෙනෙක්. ඒ යන අතරේ ඒ ප්‍රධානීන් එක්ක, ඒ ආගමික නායකයන් එක්ක, ඒ ආගම් නිර්මාතෘවරුන් එක්ක සාකච්ඡා කරනවා. ඔවුන්ගේ සාකච්ඡාවන්ට සවන් දෙනවා.
සමහර වෙලාවට වාද විවාද වලට පැටලෙනවා. වාද විවාද වල පැටලෙලා ඉන්න අයගේ තොරතුරු බලාගෙන ඉන්නවා. කොහොමද එයාලා වාද කරන්නේ, මොනවද එයාලා කියන්නේ, අන්තිමට මොන වගේ විසඳුමකටද එන්නේ, මේවා බලාගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉන්න මේ විදිහට ආරාමෙන් ආරාමයට පන්සලෙන් පන්සලට අසපුවෙන් අසපුවට ඇවිදගෙන යන මේ තාපසයා තමන්ට අත්දකින්න උන සිදුවීම් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ මතය කොයි වගේ එකක්ද කියලා දැනගන්න උත්සාහයක යෙදෙනවා. ඉතින් මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සාකේත නගරේ අංජන කියන වනේ. ඒ අංජන කියන වනේ මිගදායක්. එහෙම නැත්නම් මුවන්ට වෙන් කරපු කොටසක්. මේ අංජන වනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ තමයි මේ කුණ්ඩලී කියන තාපසයා බුදුහාමුදුරුවෝ හොයාගෙන එන්නේ. ඊට පස්සේ ඉතින් මෙයා කියනවනේ තමන්ගේ විස්තරේ, මම මෙහෙම ආරාම වලින් ආරාමයට ඇවිදගෙන යන කෙනෙක්. මට ඒ අයගේ වාද විවාද කාරණා අහන්න ලැබෙනවා. ගොඩාක් වෙලාවට මම දකිනවා රට පුරාම, ඒ කියන්නේ ඉන්දියාව පුරාම පැතිරලා ඉන්න මේ ආගමික ශාස්ත්‍රවරු අනුගාමිකයෝ බලාගෙන ඉන්නේ කොච්චර හරි වාද විවාද කරන්න. ඒක ලස්සන කතාවක් කියනවා. මං හිතන්නේ මේක අද කාලෙටත් ගැලපෙනවා. මේ ඒ කාලේ අය දතකට මැදගෙන සූදානම් පිට ඉන්නවලු කවුරු හරි වාදෙට එනකම්. වාද විවාද වලට තමයි කැමති. කියන්නේ ධර්ම ඉගෙන ගන්නෙත් වාද විවාද පිණිස. ඒ ස්ථාන ගොඩනගාගෙන ඒවට වෙලා බලාගෙන ඉන්නෙත් වාදයක් විවාදයක් එක්ක පැටලෙන්න කවුද එන්නේ, මොකද්ද මාතෘකාව කියලා බලාගෙන ඉන්නේ. අදත් අපිට පේනවා මේ ගොඩාක් දුරට ධර්ම ඉගෙන ගන්නේ වාද විවාද පිණිස කියලා. දැන් තරුණ පිරිස පහුගිය කාලවලට වඩා වර්තමානයේ ධර්මයේ හොයන ගතියක් තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. හැබැයි ඒ ගොඩාක් අය අතරේ වැඩි දෙනෙක් ඒ ධර්මයේ අධ්‍යයනය කරන්නේ, ඉගෙන ගන්න, හොයලා බලන්නේ අවබෝධය පිණිස නෙමෙයි, දැනුම දියුණු කරගෙන එහෙම තව පැත්තකින් ධර්මයේ මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලාත් හොයලා බලලා ඒ කාරණා අල්ලගෙන වාද විවාද කරන්නට, තමන්ගේ ධර්මඥානය පිළිබඳව සමාජයට පෙන්වන්නට, ඒ හරහා අනිත් අයගේ වාද විවාද කඩලා දාලා තමන්ගේ වාදය, තමන්ගේ මත ඉස්සරහට ගන්නට, මෙන්න මේ වාගේ දේවල් වලට තමයි ගොඩක් ධර්මයේ පුහුණු වෙනවා කියලා අපිට පේන්නේ. ඒ නිසා අද සමාජයටත් බොහොම හොඳට ගැලපෙන, එදා සමාජයේත් බොහොම කැපිපෙනෙන්න තිබුණ කාරණයක් තමයි එහෙමනම් මේ කුණ්ඩලීය සූත්‍රය ඇතුලේ සාකච්ඡා වෙන්නේ. ඉතින් කුණ්ඩලීය තාපසයා බුදුරජාන් වහන්සේගෙන් අහන්නේ මේ විදිහට වාද විවාද තියෙනවා, මට ඒ අයගේ එක එක අදහස් අහන්න ලැබිලා තියෙනවා, තමුන්නාන්සේගේ අදහස මොකද්ද මේ සම්බන්ධව කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්න යන්නේ නැතුව කුණ්ඩලියට බොහොම වැදගත් වෙන දහම් කාරණයක් පැහැදිලි කරලා දෙන්න බුදුරජාන් වහන්සේ එතනදී ඒක අවස්ථාවක් කරගන්නවා. ඉතින් එහෙම හිතලා බුදුරජාන් වහන්සේ කුණ්ඩලියට කියනවා, කුණ්ඩලිය, මගේ මේ ශාසනය තුල මම ආනිසංශයක් දකිනවා. එහෙම නැත්නම් මගේ අදහසක් තියෙනවා මෙන්න මේ වාගේ කියලා. ඒක ඇවිල්ලා මේ වාද විවාද කිරීමෙන් තව කෙනෙක්ව පරාජය කරලා මගේ අදහස ඉස්මතු කිරීම නෙමෙයි මගේ මම බලාපොරොත්තු වෙන ආනිසංශය. මගේ ධර්මයේ තමයි විද්‍යා විමුක්ති ඵල කරා යෑම කියලා. මොකද්ද මේ ධර්මයේ ආනිසංශය? විද්‍යා විමුක්තිය නැමැති ඵලය. බුදුරජාණන් වහන්සේ විද්‍යා විමුක්ති නැමැති දෙක ඉලක්ක කරගෙන තමයි මේ ශාසනය පිහිටලා තියෙන්නේ. මේ ධර්මයේ කියලා දෙන්නේ ඒ මත. එහෙම නැත්නම් දැන් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීම තුළ බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මොකද්ද? වාද විවාද තර්ක විතර්ක නෙමෙයි, විද්‍යා විමුක්ති ඵල. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය. එහෙම නැත්නම් ආනිසංසය. ඒ කියන්නේ අන්තිමට බලාපොරොත්තු වෙන දේ. ඒ තුළ ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය ලෝකේ පිහිටවලා තියෙන්නේ. සත්‍යයන්ට විද්‍යා විමුක්ති ඵල ලබා ගැනීම පිණිස. දැන් මේ ධර්මයක් ගැන මොකුත් මීට කලින් අහලා නැති, දන්නේ නැති කෙනෙකුට මේක කියලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාව කියන්නේ මොකද්ද, විමුක්තියේ ඵලය කියන්නේ මොකද්ද කියන එක බොහෝම පැහැදිලිව මේ දේශනාව ඇතුලේ කුණ්ඩලියට කියලා දෙනවා.
ඉතින් ඒ පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡාවක් සති දෙකක් විතර එක දිගට කළා. පහුගිය දේශනා දෙක පරිශීලනය කළොත් ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබට මතක ඇති මේ දේශනාවේ දෙවෙනි දේශනාව අපි අවසන් කළේ බුදුරජාණන් වහන්සේ මේ කුණ්ඩලියට බොහොම වැදගත් පාඩමක් කියලා දෙන අතරේ. ඒ අතරේ මෙන්න මෙහෙම අපි අවසාන මිනිත්තු කිහිපෙදී කතා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එන පුද්ගලයා මුලින්ම හොඳට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕන. හොඳට ඉන්ද්‍රිය සංවරය පිහිටනකොට මොකද වෙන්නේ? ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතේ වැඩෙනකොට ඒවං භාවිතානිකෝ කුණ්ඩලිය තීනි සුචරිතානි ඒවං බහුලීකතානි කුණ්ඩලිය ඔය වගේ ත්‍රිවිධ සුචරිතේ වැඩෙනකොට ත්‍රිවිධ සුචරිතේ බහුල කරනකොට චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙන්න ගන්නවා. එතකොට බලන්න එතනදී අපි පැහැදිලි කරා ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට සතර සතිපට්ඨානෙට යන්න ඕන නම් ඉස්සල්ලාම අපි ඇති කර ගන්න ඕන මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හොඳට ප්‍රගුණ කරනකොට හොඳට පිහිටනවා ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය හොඳට පිහිටනකොට සතර සතිපට්ඨානෙට යොමු වෙනවා. මෙන්න මේක පැහැදිලි කළා. කතම් භාවිතාච කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨානා බහුලීකතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. එතකොට සතර සතිපට්ඨානේ වඩන්නේ කොයි විදිහටද කියලා අහනවා. කොහොම බහුල වශයෙන් කළොත්ද කියලා අහනවා. බොජ්ජාංග ධර්ම වැඩෙන්නේ. කුණ්ඩලිය අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉද කුණ්ඩලිය බික්කු. කුණ්ඩලිය මගේ ශාසනයේ භික්ෂුව කායේ කායානුපස්සී විහෙරති. කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. මොකද්ද කය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී දේශනා කරේ? ඔන්න ඔතෙන් එනකන් අපි කතා කළා. අපි එතනින් ඉදිරියට අද දවසේ සාකච්ඡාව අරගෙන යනවා. ආනාපාන සති ඉරියාපත සම්පජානය සති සම්පජඤ්ඤය අසුභ භාවනාව ධාතු මනසිකාරය නවසීවතිකේ. එතන කමඨහන් 14ක් තියෙනවා. මේකෙන් මොකක් හරි එකක් එයා පුරුදු කරනවා. හොඳට වඩනවා. අර ත්‍රිවිධ සුචරිතේ වැඩුණු වෙලාවට බලන්න කොයිතරම් ලස්සනද මේ කතාව. කොයි විදිහටද කරන්නේ යා. දැන් එයාට තියෙනවා ආතාපි. ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය. නූපං අකුසල් උපදවන්නේ නැහැ. උපං අකුසල් නැති කරන්නට උත්සාහයක යෙදෙනවා. ඒවාට තමා කියන්නේ කෙලෙස් තවනවා කිය. කෙලෙස් වඩනවා නෙමෙයි. කෙලෙස් තවනවා. එහෙම කරනකොට නුවණින් සිහි කරනකොට නූපන් කුසල් උපදිනවා. උපන් කුසලුත් වැඩෙනවා. සම්පජානෝ නුවණින් යුක්තව සතිමා හොඳට සිහියෙන් විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං එයා මේ ජීවිතය ගැන තියෙන ඇලීම ගැටීම දෙකම අතහැරලා. ඇලීම් ගැටීම් දෙක අතහැරලානේ මුලින්ම තියෙන්නේ. මොකද්ද? ඉන්ද්‍රිය සංවරයට එනකොට එයා අන්න අර අ비ජ්ජා දෝමනස්සං වලට වැටෙන්නේ නැති වෙන්න හැදිලා. අ비ජ්ජා කියන්නේ අනුන්ගේ දේවල් වලට ඇති වෙන ආසාව ගොඩාක් දුරට පාලනය වෙලා. දොම්නස්ස කියන්නේ මානසික දුක. සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කය ගැන කායානුපස්සනාවෙන් වාසය කරනවා. අ비ජ්ජා දෝමනස්ස අත්හැරලා මනසින් ඇතිවෙන දොම්නසයි මේ ලෝකෙට ආශා කරන දේවලුයි අත්හැරලා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව සිහියෙන් නුවණින් යුක්තව විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට ආසාවයි දොම්නසයි අත්හැරලා කෙලෙස් තවන වීරියෙන් යුක්තව සිත ගැන මේ වෙලාවේ මගේ සිතේ ස්වභාවය මේ ආකාරයෙන් දැන් මේ හිත පවතින්නේ මෙන්න මේ විදිහටයි කියලා. එතකොට මේ විදිහට මගේ හිත තිබීම සුදුසු නෑ. මේක මේ හේතුව නිසා තියෙන්නේ. මේක නැති කරන්න මේ කාරණේ තියෙන්න ඕන. හැමතිස්සෙම සිහියෙන් පසුවේ. චිත්තානුපස්සන. සිහිය හොඳට වැඩෙන්න පදනම වැටෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරේ. අපි ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ නැතුව ත්‍රිවිධ සුචරිතය වඩන්නේ නැතුව සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ කියලා කෙඳිරි ගගා ඉඳලා හරියනවද? සතිපට්ඨානේ වෙලාවට වැඩෙයි මේ ටික අපි සම්පූර්ණ කරගත්තොත්. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පංච නීවරණ ගැන, පංච උපාදානස්කන්ධ ගැන, ආයතන ගැන, බෝධ්‍යාංග ගැන, ආර්ය සත්‍ය ගැන හොඳට නුවණින් විමසනවා. ඒ ධම්මානුපස්සනාව. ධම්මානුපස්සීව වාසය කරනවා. අර බාහිර දේවල් වලට ආසාව ඇති කරගන්නේ නැතුව ඉන්නවා. මොකද හිතේ ආසාව කියන එක ඇති වෙන්නේ බාහිර
අරමුණුත් එක්කනේ. බාහිර දේවල්, බාහිර රූප, බාහිර සද්ද, බාහිර ගන්ධ සුවඳ, බාහිර රස, බාහිර පාස, බාහිර අරමුණු මේවා තමයි ගොඩාක් දුරට හිතේ පළපැදියම් වෙලා මේ හිත ඇතුලේ කැළඹීම් ඇති කරන්නේ. එතකොට ධම්මානුපස්සනාව තුළ මේ විදිහට වාසය කරනකොට ඒවම් භාවිතාකෝ කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන ඒවම් බහුලී කතා. කුණ්ඩලිය ඔය ආකාරයට සතර සතිපට්ඨානෙ වැඩුවොත් වඩද්දි වැඩුවාට පස්සෙත් සප්තබොජ්ජංගේ පරිපූර්ණෙන්ති සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. බලන්න ආර්ය මාර්ගයේ කොච්චර ලස්සනට විස්තර කරනවද කොහොමද කියලා අහනවා කුණ්ඩලියකින්. කතම් භාවිතාජකෝ කුණ්ඩලිය සප්තබොජ්ජංගෝ බහුලී කතා විඥා විමුක්තියෙන් පරිපූර්ණෙන්ති. කුණ්ඩලිය කොයි ආකාරයට වැඩුවොත්ද, කොයි ආකාරයට දියුණු කළොත්ද, කොයි ආකාරයට ප්‍රගුණ කළොත්ද මේ ශබ්ද බෝධ්‍යාංග ධර්මයන් විද්‍යා විමුක්තිය කරා යන්නේ කියලා ඔන්න කියලා දෙනවා. ඉද කුණ්ඩලිය බික්කු සති සම්බොජ්ජංගම් භාවේති. කුණ්ඩලිය මාගේ ශාසනයට පැමිණි භික්ෂුව සිහිය බොජ්ජාංග ධර්මයන් වශයෙන් ආර්ය සත්‍ය අවබෝධයට අංගයක් වශයෙන් වඩනවා. විවේක නිස්සිතං පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා සිත විවේකයට පත් කරගන්නවා. දැන් හිතේ විවේකයක් නැහැ පංච නීවරණ බලවත් වුණාම. අපිට පේනවා සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ ගෙවද්දි විවේකයක් නැහැ හිතට. දැන් ඇඟට විවේකයක් ගන්න ඕන කියලා අපි එක පැත්තකට වෙලා වාඩි වෙලා සාමාන්‍ය කරන රස්සාවල් වෙනත් වැඩ කටයුතු ඔක්කොම පැත්තක දාලා ගහක් යට වෙලා වාඩි වෙලා හිටියත් හුලන් ටිකක් වැඩි බොහොම පාඩුවේ හිටියා කියනවා. එහෙම නැත්තම් තේ එකක් බිබී ඉන්නවා කිසි කරදරයක් නැහැ වෙනදා වගේ වැඩ කටයුතු නැහැ විවේකීව ඉන්නවා. එහෙම නැත්තම් පොතක් පතක් බලමින් ඉන්නවා මහන්සියක් නැහැ. කායික විවේකයක් පෙනුනට මේ මනසේ විවේකේ නැහැ. හිතේ විවේකේ නැහැ. ඇයි? ඔය කොයි වෙලාවෙත් පංච නීවරණයන් බලවත් වෙලා හිතේ. හොඳට බලන්න හිතලා මේ ආසාවේ හිත වැඩ කරනකොට මේ හිතේ විවේකයක් නැහැ. ඔය කොහොම හිටියත් ඉඳගෙන හිතේ ආසාව තියෙනවා නම් විවේකයක් නැහැ හිතට හිත යනවා එහෙ මෙහෙ ගලා. ද්වේෂයේ හිතේ වැඩ කරනකොටත් එහෙම හිතේ විවේකයක් නැහැ. අපිට ඉතින් ද්වේෂේ එන කාරණා තියෙනවා. දොම්නස් ඇති වෙන අපිට කරදර බාධා කරපු උදවිය ගැන සිහි වෙනකොට අපිට කරපු පාඩු අලාභ ගැන සිහි වෙනකොට අපිට තියෙන වෙනත් කරදර බාධක ගැන එහෙම නැත්නම් තව දෙයක් ගැන ඇති වෙලා තියෙන බලාපොරොත්තු සුන්වීම ගැන මේවා හිතෙනකොට ඇති වෙන ද්වේෂය දොම්නස. ඕක කොච්චරවත් මේ හිත ඇතුලේ පසුතැවිල්ලට හේතු වෙනවා. හිතට විවේකයක් නැහැ. හිතේ විසිරීම තමයි තියෙන්නේ. හිතේ විසිරීම බලපවත්වනකොට හිතේ විවේකයක් නැහැ. දැන් නිදිමත බලපවත්වනකොට අපිට තේරෙන්නේ නිදා ගන්නකොට හිතට නිකම්ම විවේකයක් වගේ. නමුත් විවේකයක් නැහැ. විචිකිච්ඡාව සැකේ කියන්නේ හිතට විවේකයක් නෙමෙයි. සැකේ ඇති වෙච්ච වෙලාවට හොඳට හිතලා බලන්න. සැකේ මැත්තේ යා විඳවනවා. අරක කොහොමද දන්නේ නැහැ. මේක කොහොමද දන්නේ නැහැ. මේක මොන විදියට ධර්ම මාර්ගයේද බාධා වෙනවද බලපානවද දන්නේ නැහැ. මගේ ධර්මයේ වැඩෙනවද දන්නේ නැහැ කිය මෙයා විඳවනවා. සැකයේ තියෙන්නේ චිත්ත විවේකය ඇති කරලා දෙන දෙයක් නෙමෙයි. ඔය කියන නීවරණ වලින් බැහැර වුණාම විවේක නිස්සිතං කියලා කියනවා. ආන සිහිය පවත්වන්නේ පංච නීවරණයන්ගෙන් හිත බැහැර කරලා. බෝධ්‍යාංග ධර්ම වැඩෙන සිහිය විවේක නිස්සිතං. විරාග නිස්සිතං. ඒ විවේකය ඇති වුණාට පස්සේ විරාගය ඇති වෙන්න නම් එයාට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් අවබෝධ වෙන්න ඕන. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙනකොට හේතුඵල ධම තමයි එයා දකින්නේ තුල. අනාත්ම වූ දෙයක් නම් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් නම් ඒකේ ලක්ෂණය මොකද්ද? හේතු හට ගන්නකොටම සකස් වෙවි යනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒ මේ ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද කියලා අන්න අර දේ ගැන අවබෝධ වෙන්න මොකද වෙන්නේ? ඇලෙන්නේ නැතුව යනවා. මොනවා කෙරෙහිද ඇලෙන්නේ නැතුව යන්නේ? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ධාතු 6 කෙරෙහි ඇලෙන්නේ නැතුව යනවා. ආයතන කෙරෙහි ඇලෙන්නේ නැතුව යනවා. නිරෝධ නිස්සිතං. ඒ කියන්නේ ඇල්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. ඒ ආකාරය දකිනවා. පංච උපාදානස්කන්ධයේ තිබිච්ච ඇල්ම, ආයතන වලට තිබිච්ච ඇල්ම, ධාතු 6 කෙරෙහි තිබිච්ච ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාගේ ශාසනයේ භික්ෂුව මේ විදිහට තමයි සති සම්බොජ්ජංගය වඩන්නේ. වොස්සග්ග පරිණාමින් නිවනට නැඹුරු වෙලා. වොස්සග්ග පරිණාමින් කියන්නේ නිවනට නැඹුරු වෙලා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කරගන්න හිත නැඹුරු වෙලා යනවා. විමුක්තියට නැඹුරු වෙනවා. ඔන්න ඔය විදිහට සති සම්බොජ්ජංගේ වඩනවා. ධම්මවිජය සම්බොජ්ජංගේ වඩනවා. ධම්මවිජය කිව්වේ
හේතු ප්‍රත්‍ය ධර්මයේ නුවණින් සම්මර්ෂණය කරනවා. නුවණින් විමසනවා. විමස බලනවා. ඇයි දැන් මුලින්ම මෙයාට මේ කුසලතාවය ලැබෙනවනේ. දැන් මේ කියපු මට්ටමට එන්න නම් මුලින්ම තියෙන්න ඕන ධර්ම ශ්‍රවණය කරලා සීලයක පිළිපදලා සම්මාදිට්ඨිය ප්‍රඥාවන්ත කෙනෙක් තමයි මේ ඔක්කොම ලබන්නේ. මේවා දුප්‍රාඥ කෙනෙකුට ලබන්න බෑ. මේක අත්පත් කරගන්නේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක්. එයා කුසල් අඳුනනවා, අකුසල් අඳුනනවා, යෝනිසෝ මනසිකාරය අඳුනනවා, අයෝනිසෝ මනසිකාරයත් අඳුනනවා, පටිච්චසමුප්පාදය අඳුනනවා. මේ ඔක්කොම අවබෝධයක් තුල පටන් ගත්තු වැඩපිළිවෙල. මේ ධම්මවිචය සම්බෝධ්‍යං. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන ආකාරයට මෙයා නුවණින් මෙනෙහි කරන්න ඕන. නුවණින් මෙනෙහි කරනකොට විවේක නිසිතං පංච නීවරණයන්ගෙන් හිත බැහැර වෙලා විරාග නිසිතං වඩන්නා වූ මාර්ගයේ කිරේ යන්න නොඇලිලා නිරෝධ නිසිතං ඒ ඇල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන වොස්සග්ග පරිණාමින් නිවනට නැඹුරු වෙලා තමයි ධම්මවිජය සම්බොජ්ජංගේ වඩන්නේ. එයාට වීරිය හොඳට පිහිටලා තියෙනවා. මොකද්ද මේ වීරිය? මේ වීරිය කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. මේක තනිකර මානසික එකක්. සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් වීරියක් එයා හිතට ගන්නවා මම යනවා මේ හැතැම්ම 10 පයින්. ඔන්න එහෙම ඉන්න වීරියක්. ඒක සමහර කෙනෙකුට මෙහෙම වෙනවා. ගෙදර ඉන්නවා. රණ්ඩුවක් ඇති වෙනවා. තරහ වුණා. කේන්තියක් හටගත්තා. මම යනවා යන්න කියලා එළියට බැස්සා. බස් එකේ යන්න දැන් මෙයාට සල්ලි නැහැ. දැන් යන්න තියෙනවා හැතැම්ම 15ක් 20ක් විතර. ඒ හැතැම්ම 20ම ඒ 15ම පයින් යන්නේ මොන වීරියෙන්ද? මිච්ඡා වීරියෙන්. ඒවා පටලවා ගන්න එපා. සම්මා වායාම කියන්නේ මොකද්ද? uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannා වූ කාම විතර්ක ඉවසන්නේ නැහැ. අත්හරිනවා. ඉවසන්නේ නැහැ කියන්නේ හිතේ තියාගෙන ඔය නිකන් අනේ හොඳයි කිය ඔහේ ඉන්නේ නැහැ. ඔහෙ තිබිච්චාව ඉතින් ඕක ඉතින් එච්චර හිතන්න දෙයක් නෙවෙයි කියලා අර කාම විතර්කයේ හිතේ තියාගෙන ඔය අනිත් වැඩ කර කර නොදන්න ගානට එහෙම ඉවසගෙන ඉන්නේ නැහැ. කොහොම හරි අතෑරිනවා. අතෑරින්නමයි මහන්සිය. දුරු කරනවා. දුරින්ම දුරු කරනවා. අභාවයටපත් කරනවා. uppannං ව්‍යාපාද විතක්කං. ඉපදුන ව්‍යාපාද විතර්කයත් එහෙමයි. තරහ නාදිවාසිත ඉවසන්නේ නැහැ. ඉවසනවා කියන්නේ ඒක හිතේ ඇතිවෙන්න ඉඩ හරිනෝ. ඔහේ නිකන් ඕක ඉතින් මොකද්ද ඕක ගැන හිතන්න දෙයක් නැහැ කියලා එක්ක එහෙම හිතනවා. නැත්තම් තව ඒකට අඩු වැඩි එක්කව කර ඕක හේදික් ගස්ස ගන්න. ඒ විදිහට කරන්නේ නෑ මෙයා. බැහැර කරනවා. පජහති විනෝදේති. දුරු කරනවා. දුරින්ම දුරු කරනවා. නැත්තටම නැති කරනවා. uppannං විහිංසා විතක්කං. uppannා විහිංසා විතර්කේ. විහිංසා විතර්කේ කියන්නේ නැසේවා, වෙනසේවා, මියේවා, ඒ විදිහට නැති වේවා, බංග වේවා එහෙම හිතන එක. අනේ මෙයා පිරිහෙන්න ඕන, නැති වෙන්න ඕන, මැරෙන්න ඕන, ලෙඩ දුක් හැදෙන්න ඕන, විඳවන්න ඕන කියන වෙලාවක ඒ සංකල්පේ නැහැ. සමහර අය මෙහෙම කල්පනා කරනවා. ඔය දැන් කාලෙන් කාලෙට මේ කරදර ප්‍රශ්න ගැටලු වෙනකොට කියනවා මේ ආණ්ඩුව නැසේවා. එතකොට ওই රාජ්‍ය නායකයන්ට සාප කරනවා. මේ මිනිස්සු තාම මේවා කරන්නේ. මේ අය නැසේවා, වෙනසේවා. මේ අයට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ඇයි මේ අනිත් මිනිස්සු මැරෙනවා මේ මිනිස්සු මැරෙන්නේ නැහැ කිය වෙලාවකට අර හිතේ කේන්තියෙන් කියනවා. මොකද්ද විතර්කයකට කියන්නේ? ඉතින් විහිංසා විතර්කය. ඉතින් ධර්මයේ තුල ඉන්න අපිට කොච්චර කරදර බාධක ආවත් පින්වත්නි ඒ කවුරු ගැනවත් රටක් රාජ්‍යයක් ගැනවත් රාජ්‍ය නායකයන් ගැනවත් අපිට කරදර හිංසා කරන දේශපාලඥයෝ ගැනවත් අනිකුත් අය ගැනවත් යුද්ධ ප්‍රකාශ කරලා ඔය දැන් අද රට ලෝකේ මහා යුද්ධයක් ඇති වෙන්න යනවා. ඉතින් ඒ අය ගැනවත් අපි මේ වගේ මිනිස්සු මොකටද මියෙම්වා නැසෙම්වා විනාශ වේවා කියලා හිතනවා නම් අපිට ඒක බොහොම මේ ධර්මයට පටහැනි දෙයක්. අපේ ධර්ම මාර්ගයට ඒක ලොකුවටම නරක පැත්තට බලපාන මානසික තත්ත්වයක්. ඒකට කියන්නේ විහිංසා විතර්කය. එතකොට ඒවා ඇති වෙන්නේ නැහැ. වීරිය තියනවා කියන්නේ. තියෙන්නේ මොකද්ද? සතිපට්ඨානෙ පිහිටලා ඉන්න ඕන. සතිපට්ඨානෙ පිහිටන්නේ නැතුව වීරිය ගන්න බෑ. සතිපට්ඨානෙ වැඩුණොත් විතරයි බෝධ්‍යාංග වැඩෙන්නේ. වීරිය නැතුව සතිපට්ඨානෙ වඩන්න බෑ. ආතාපි කෙලස් තවන වීරිය තියෙන්න ඕන. ඒ එක්කම විරිය සම්බෝධ්‍යාංගයේ විදිහට එක වැඩෙන්න ඕන. බලන්න කොයිතරම් මේ හිත පිරිසිදු වෙන්න ඕනද මේ වෙනකොට. මෙතන පෙන්නලා දෙනවා කොහොමද මේ වීරිය දියුණු කරගන්නේ කියලා. uppannee පාපකේ අකුසලේ ධම්මේ uppannූපම් පාපී අකුසල ධර්මයන්
නාදි වාසේති ඉවසන්නේ නැහැ දුරු කරනවා. මේ වගේ වීරියක් කරන්න පංච නීවරණ බැහැර වෙනවා. වීරිය කරන්න විරාගය ඇති වෙනවා. නොයල්ම ඇති වෙනවා. අර තිබෙන්නා වූ තෘෂ්ණාව නිරුද්ධ වෙවි යනවා. නිවන කරා යන්න සකස් වෙනවා එතකොට වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. සති ධම්මවිජය විරිය පීති මේ බොජ්ජංග වැඩෙනවා. පීති කියන්නේ මොකද්ද? හරිම සතුටුයි. එයාට සතුට මොකද්ද? මොකද එයාගේ කලින් තිබුණ සිතේ දැන් තියෙන හිතේ වෙනස දකින්න එයා. කලින් අකුසල් ගොඩේ අකුසල් කල්පනා කර අනුන්ගේ දේවල් වලට ආසා කර හිත ඇතුලේ කෙලෙස් නිසා අසහනයෙන් පෙළඹෙමින් හිටිය දුකටපත් වෙලා හිටිය විදිහ. නමුත් දැන් පස්සේ ඊම් බෑර වෙලා සංවරයටපත් වෙලා දමණය වෙලා පංච නීවරණයන්ගෙන් අත්මිදිලා සතිපට්ඨානෙ ප්‍රකට කරගෙන බෝධ්‍යාංග වඩනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය තුල තවත් නීවරණ ප්‍රහාණය වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. ප්‍රීතිය ඇති කර ගන්නටත් එයා දන්නවා. මේ ඔක්කොම අයිති අනිත්‍ය ලෝකයට කියලා. ඊන් පස්සේ නොඇල්ම ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. නිවන කරා යන්න එයා සකස් වෙනවා ටිකට. ඊන් පස්සේ පස්සද්ධි සම්බෝධ්‍යංගේ පස්සද්ධිය කියන්නේ ප්‍රීතිය ඇති වෙනකොට කයට කිසිම බරක් නැහැ. කය සැහැල්ලුයි නම් සිතටත් සැහැල්ලුයි. කයයි සිතයි දෙකම සැහැල්ලුයි. ඒකට හේතුව නීවරණ ධර්මයන්ගෙන් දැන් මෙයා පීඩාවක් විඳින්නේ නැහැ. දැන් මෙයා දකිනවා මේ හැම දෙයක්ම අනිත්‍ය දේවල්. ඒවට හිත ඇලෙන්නේ නැහැ. දිගින් දිගටම අනිත්‍ය දකින්න නිසා ඇල්ම නිරුද්ධ වෙනවා. මෙයා දකිනවා නිවන කරා යනවා. කයයි සිතයි සැහැල්ලුයි. ප්‍රීතිය තියෙනවා. අවබෝධය තියෙනවා. සිහිය තියෙනවා. එතකොට නිකම්ම හිත තැම්පත් වෙනවා. හිත ඉක්මනින් තැම්පත් වෙනවා. සමාධි සම්බොජ්ජංගම් භාවේති. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හොඳට හිත තැම්පත් වෙනවා. පළවෙනි ධ්‍යානයේ හිත එකඟ වෙලා තියෙනවා. එහෙම නැත්නම් දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ හිත හොඳට එකඟ වෙලා තියෙනවා. පංච නීවරණ බැහැර වෙලා විරාගයටපත් වෙලා ස්කන්ධ වලට ඇලෙන්නේ නැහැ, ධාතු වලට ඇලෙන්නේ නැහැ, ආයතන වල ඇලෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ හේතුඵල විදියට ප්‍රකට වෙමින් තියෙනවා. එහෙම වෙනකොට වොස්සග්ග පරිණාමින් නිවනට නැඹුරු වෙලා තමයි මේ සමාධිය තියෙන්නේ. ඒ සමාධිය තියෙන නිවනට නැඹුරු වෙලා ඇල්ම නිරුද්ධ කිරීම ඇසුරු කරගෙන. ඇල්ම කිරීම නෙමෙයි. ඉන්පස්සේ මෙයා දකින්න මේ සමාධිය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්මක්, ආයතනවල පැවැත්මක්, ධාතුවල ක්‍රියාකාරීත්වයක්. මේවා දකිද්දි සමාධියේ හිත බැසගන්නේ නැතුව උපේක්ෂාවටපත් වෙනවා. අර සමාධියට ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ. උපේක්ෂාව තියෙන්නේ කියන්නේ අවබෝධයෙන් ඇති වෙන මධ්‍යස්ත බව. ඇලීම ගැටීම නැති ස්වභාවයම යාට ප්‍රකට වෙන්න ගන්නවා. ඒ හිත සමාධියේ පිහිටන්නෙත් නැහැ. පඨවි ධාතුවේ පිහිටන්නෙත් නැහැ. ආපෝ ධාතුවේ පිහිටන්නෙත් නැහැ. තේජෝ ධාතුවේ පිහිටන්නෙත් නැහැ. වායෝ ධාතුවේ පිහිටන්නෙත් නැහැ. ආකාශ ධාතුවේ පිහිටන්නෙත් නැහැ. විඥාන ධාතුවේ පිහිටන්නෙත් නැහැ. ධානයේ පිහිටන්නෙත් නැහැ. සිතේ ටික ටික ඇල්ම නිරුද්ධ වෙන්න ගන්නවා. නිවන කරා යනවා. වෙන කොතනකවත් පිහිටන්නේ නැතුව හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. විඥා විමුක්ති ඵල සාක්ෂාත් කරනවා. එතකොට අවබෝධ කළ යුතු දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කළ ඉවරයි. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ ඉවරයි. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා ඉවරයි. වැඩි යුතු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රගුණ කළ ඉවරයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහට කුණ්ඩලිය මගේ ශාසනයේ භික්ෂුව මේ දේ ප්‍රගුණ කරන්නේ. ඒ වෙලාවෙම කුණ්ඩලියට තේරුණා මේ දෙකේ වෙනස. කුණ්ඩලිය කලින් ගියා ආරාම ගානේ ගිහපු එක්කෙනෙන්නේ. ආරාම නිසාදී කෙනෙක්. ඒ කියන්නේ ආරාම නිසාදී පරිසාවචර කෙනෙක්. ආරාම ගානේ ඇවිද ගියා, පිරිස් මැදට ගියා. ඒ අතර රිංග බැලුවා. නොඑක ආකාරයේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, තවුසෝ, පරිබ්‍රාජකයෝ නොඑක ආකාරයයි ඉන්නවා. ඒ අය දතකට උරච්චි කරගෙන ඉන්නේ මොකටද? ලෑස්ති වෙලා ඉන්නේ වාද කර ඉන්න. අරක කොහමද මේක කොහමද කියලා කෑ ගහනවා. අද ඉන්නවා වගේ මේ වෙනස එයා දැක්කා. බුදුරජාණන් වහන්සේ වැඩලා කියලා අංජන වනේ මිගදායේ සාකේත නුවරට බලන්න ගියා. උන්වහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේ මොන වගේ දෙයක්ද මේ ආනිසංස කරගෙන ඉන්නේ කියලා. උන්වහන්සේ උත්තර දුන්නා විඥා විමුක්ති ඵලය තමයි මගේ ආනිසංසය කියලා. කුණ්ඩලිය ඇහුවා කොහොමද ඒක කරන්නේ කියලා. භාගතුන් වහන්සේ වදාලා ඒ දේ කරන්න නම් මෙතෙන්ට එන්න ඕන කියලා. ඒ දේ කරන්නේ කොහොමද? ඒ දේ කරන්න නම් මේ අසවල් දේ පුරුදු කරන්න. මේ දේ පුරුදු කරන්න. මෙහෙම කරගෙන මේ දිගටම ප්‍රගුණ කරගෙන යනකොට ඒ කියන්නේ
ඉන්ද්‍රිය සංවරය හොඳින් ප්‍රගුණ වෙනකොට ත්‍රිවිධ සුචරිතය හොඳින් ප්‍රගුණ වෙනවා. ත්‍රිවිධ සුචරිතය මනවින් ප්‍රගුණ වෙනකොට සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වීමෙන් සප්ත බෝධ්‍යාංග සම්පූර්ණ වෙනවා. සප්ත බෝධ්‍යාංග සම්පූර්ණ වීමෙන් විඥා විමුක්ති සම්පූර්ණ කරනවා. විඥා විමුක්තිය කියන්නේ නිවනට, අරහත්වයට. අරහත්වය සම්පූර්ණ කරනවා. මෙන්න මෙහෙමයි කුණ්ඩලිය මගේ ශාසනයේ වැඩපිළිවෙල තියෙන්නේ. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන අපි එක එක්කනා මොන දේ කතා කළත් බුද්ධ වචනයකින් පැහැදිලි වෙනවා බුදුරජාන් වහන්සේ පහළ වෙලා තියෙන මොකටද කියලා. හරි පැහැදිලි. මේ කුණ්ඩලිය උපතින් බෞද්ධයෙක් නෙමෙයි. විභාගයට බුද්ධාගම ලියලා නැහැ. විභාග පාස් කරලා නැහැ. වාද කරන්නෙත් නැහැ. සූත්‍ර පිටකේ නැහැ. අභිධර්මයේ නැහැ කියලා මෙතන වාද කරන්නේ නැහැ මෙයා. මෙයා මේ දේ ඇහුවා බුදුරජාන් වහන්සේ විස්තර කළා විඥා විමුක්ති. ඒ අරහත්ත්වේ කරා මගේ ශ්‍රාවකයෝ මෙන්න මේ දේවල් පුරුදු කරගෙන මෙන්න මේ දේ සාක්ෂාත් කරනවා කියලා. අපි ආනිසංස කරගෙන ඉන්නේ ඔය වාද විවාද කිරිල නෙමෙයි. ඉතින් මෙයාගේ හිත පැහැදුනා මේකට. එහෙනම් ඉස්සල්ලා ඇති කර ගන්න ඕන චිත්ත ප්‍රසාදේ. ඕක තමයි අමාරු මේක. හිත පහදවා ගැනීම. මොකද අපිට සාමාන්‍ය සමාජයේ අපි ඔය හිත පැහැදිලා පුද පූජාවල් කරනවා, වන්දනාව යනවා, දම්පැන් දෙනවා කිව්වට ඔය පැහැදිල්ල එච්චර ගැඹුරෙන් ඇතිවෙච්ච නොසෙල් වෙන පැහැදීමක් නෙමෙයි ගොඩක් වෙලාවට. පොඩි දෙයක් ඇති ඔය පැහැදිල්ල කම්පණයටපත් වෙලා බිඳිලා කුඩු පට්ටම් වෙලා යන්න පොඩි වචනයක් දෙකක් ඇති. ඒ නිසා ඊළඟට ඔය කාගේ හරි ලොකු වාදයක් එහෙම ඇහිලා ඒකට පටලැවිලා එයාගේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමත් එක්ක සමහරවිට ඔය වාද ඔය කියන පැහැදීම නැත්තට නැති වෙන්න පුළුවන්. ඒ නිසා හරියට පැහැදීමකට එන එක හරිය අමාරුයි. ඉස්සල්ලාම කරන්න ඕන හිත පහදවගන්න. මෙයා පැහැදුනා. අභික්ඛන්තම් බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ හරීම සුන්දරයි. අභික්ඛන්තම් බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ හරීම සුන්දරයි. සේයතාපි බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ හරීම සුන්දරයි. බවත් ගෞතමයන් වහන්සේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජේ යටට තිබුණ දෙයක් උඩු අතට හැරෙව්වා වගේ පටිච්චන්නං වා විවරෙය වහලා තිබුණ තිරයක් ඇරලා පෙන්නවා වගේ තිරය දෙපැත්තට ඈත් කළ පෙන්නවා වගේ මූල්ලස්සවා මග්ගං ආචික්කේය මම්මුලා වූ කෙනෙකුට මෙන්න මේකයි යන මාර්ගය යන්න ඕන මාර්ගය කියලා මාර්ගේ හරි මාර්ගය පෙන්නවා වගේ අන්ධකාරේවා තේලපජ්ජෝ තන්දාරෙය චක්කුමන්තෝ රූපං දක්ඛින්ති ඇසැත්තෝ රූප දකින්නාහු යයි කියා අඳුරු ලෝකයට තෙල් පහනක් දැල්ලුවා වගේ අනේක පරියායේන ධම්මෝ පකාසේතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොඒක ආකාරයෙන් මේ ධර්මයේ වදාලා. ඒසාහං භගවන්තං සරණං ගච්ඡාමි. ස්වාමීනි භාගතුන් වහන්සේ මම භාගතුන් වහන්සේව සරණ යනවා. අන්න සරණ ගියා. ඕකටයි චිත්ත ප්‍රසාදේ කියලා කියන්නේ. ඕකටයි පැහැදීම කියන්නේ. ධම්මංච බික්ඛු සංඝංච ශ්‍රී සද්ධර්මයට සරණ යනවා බික්ඛු සංඝයාත්. ඒතර සංඝ කියද්දී එයාට අවබෝධයක් නැද්ද? එයා දන්නවා මාගේ ශාසනයේ භික්ෂුව මෙන්න මෙහෙම ඉන්ද්‍රිය සංවරය කරනවා. මගේ ශාසනයේ භික්ෂුව මෙන්න මේ විදිහටයි සුචරිතය හැසිරෙන්නේ. මේ විදිහටයි සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරන්නේ. මගේ ශාසනයේ භික්ෂුව මෙහෙමයි බෝධ්‍යාංග ධර්ම සම්පූර්ණ කරන්නේ. මගේ ශාසනයේ භික්ෂුව විඥා විමුක්ති සාක්ෂාත් කරනවා. එතකොට සංඝයා ගැන පැහැදීම ඇති වෙනවා. සංඝ රත්නයේ සරණ ගියා. ඒයි කාරණා දන්නවා දැන්. ඉන්පස්සේ බුදුරජාන් වහන්සේගේ ඉල්ලා හිටිය භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අජ්ජතග්ගේ පානුපේතං උපාසකම් මයං ගෝතමෝ ධාරේතු. අද පටන් මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිහපු උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා. අපිත් ඔය විදිහට සරණ ගියා නම් මේ මනස පිරිහෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඒ පැහැදිලිව අවබෝධයෙන් යුක්තයි. ඒ පැහැදීම කරුණු සහිතයි. ඒ පැහැදීම නුවණින් සලකලා කරන එක. දැන් බලන්න කුණ්ඩලිය කියන්නේ කවුද? වෙන ආගම් අදහමු මින් හිටපු වෙන ආගම් වල තර්ක විතර්ක පස්සේ ගියපු ඒවා අහපු බලපු මහා අමුතු චරිතයක්. පන්සල් ගානේ ඇවිදපු කෙනෙක්, අසපු ගානේ ආරාම ගානේ. නමුත් නිවන් මඟ පෙන්නලා දුන්නා. දැන් අපි මතක තියාගන්න ඕන එකක්. අපි ධර්මයේ කීමේදී මේ වගේ ගිහි අය දැනගන්න ඕන. මෙන්න මේ වගේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. හිත පහදින්නේ කොහොමද? නැත්තම් අපි අම්මට සලකන්න, තාත්තට සලකන්න කිය හිටියට දරුවන් ඒ පොඩ්ඩට හිත පහදින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අරහං කියලා හොයන්නේ කොහොමද? උන්වහන්සේ සම්මා සම්බුද්දයි කියලා හොයන්න විදිහක් නැහැ.
මේ වගේ මේ දේශනා දන්නේ නැත්තම් අපි කියනවා සිංහාලෝවාද සූත්‍රයේ මෙහෙම සලකන්න. ඒවා අහම්බෙන් වෙච්ච දේවල්. ඒකේ සිංහාලට කියනවා මෙහෙම දිසාවලට වන්දනා කරන්න. ධර්මයේ සඳහන් මේ දිසාව මේක මේ දිසාව මේක කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරනවා. මේකෙන් අපි තේරුම් ගන්න ඕන බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන ප්‍රධාන දේ මොකද්ද කියලා. අන්න ඒකයි ඒ කාලේ රහතන් වහන්සේලා බිහි වුණේ. මාර්ගඵලලාභීන් බිහි වුණේ ඒකයි. ඒ කාලේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් බිහිවීමට හේතුුනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයට බාධා කරන්න නිඳා කරන්න කොටසක් හිටියා වෙන වෙන ආගම් වල. බෞද්ධ වේශෙමුත් මේ ඇවිල්ලා ඇතුළේ හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේව සරණ ගිය පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගිය පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගිය පිරිසක් හිටියා. හිත පැහැදිච්ච පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හිත පැහැදිච්ච පිරිසක් හිටියා. ශ්‍රාවක සංඝ රත්නය ගැන හිත පැහැදිච්ච පිරිසක් හිටියා. එහෙනම් අපි දැනගන්න ඕන මේවා. මේ වගේ දේශනාවල් වලින් දැන් බලන්න මේ කුණ්ඩලිය මහණ වුණාද නැහෙනේ. ගිහි ජීවිතය ඇතහැරියද නැහෙනේ. දැන් මේකෙන් තේරුම් ගන්න අරහත්ත්වය ගැනත් විස්තර කරද්දී කුණ්ඩලියට මොකද්ද උනේ? හිත පහදවා ගත්තා. මේක නම් හරි. මේ මාර්ගය තමයි හරි. මේ මාර්ගේ ගමන් කරනවා. එහෙම යනවා නම් ඒකාන්තයෙන්ම ධර්මයේ කරා පිට යන්න පුළුවන් කියලා හිත පහදවා ගත්තා. ඒ නිසා මේ පින්නතුන් හොඳට තේරුම් ගන්න ඕන සමාජය අපිට මේ ලැබෙන දුර්ලභ අවස්ථාව. මේ දුර්ලභ අවස්ථාව කවුරු කොහොම කිව්වත් මේ විදිහට බුද්ධ දේශනා අහන්න ලැබුණේ නැත්තම් අපි කොහොමද බුදුරජාන් වහන්සේ ගැන හිත පහදවා ගන්නේ? අපි ගමු අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න යනවා. බෝධීන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ නේ. අර පොඩි ළමයි කියන්නේ ඉස්සර. අනේ අපි මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහෙම නැත්තම් ජයසිරි මහා හාමුදුරුවෝ කිව්වහම අපි හිතුවේ මේ හාමුදුරුවෝ කෙනෙක් වෙන්න ඇති කියලා. එහෙම කියලානේ පොඩි දරුවෝ හිතන්නේ කියන්නේ මොකුත් දන්නේ නැහැ මේ මොකද්ද මේ කියන්නේ කියලා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න යනවා. බෝධීන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ, කතා බහ කරන්නේ. අපි රුවන්වැලි සෑයේ වඳින්න යනවා. රුවන්වැලි සෑයේ බණ කියන්නේ නැහැනේ. ධර්ම දේශනා කළ යුත්තේ කවුද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් ඒ බුදුරජාන් වහන්සේ නැහැ. බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා ධර්මය අපිට දීලා තමයි උන්වහන්සේ පිරිනුවම් පෑවේ. උන්වහන්සේ මේ ශාසනයේ ධර්මයේ අඩුපහඩු තියෙදි පිරිනුවම් පෑවේ නැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළමු සතියේ මාරය ඇවිල්ලා කිව්වා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානා සේක්වා. පළමු සතියේම ආරාධනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? මාරය එහෙම පිරිනුවම් පාන්නේ නැහැ. උඹට ඕන විදියට. දැන් මම මෙච්චර මහන්සිලා බුද්ධත්වය ලබා ගත්තේ එහෙම කියන විදිහට පිරිනුවම් පාන්න. මගේ ශාසනයේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස වික්ත විසරද විනීත ධර්මදර බෞසෘත ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන තුරු පිරිනුවම් පාන්නේ නැහැ කිව්වා. කවුද? මේ භික්ෂුන් වහන්සේලා විතරක්ද? භික්ෂුණීන් වහන්සේලා විතරක්ද? උපාසකවරු විතරක්ද? අන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම ධර්මදර වෙනතුරු විනයදර වෙනතුරු වික්ත වෙනතුරු විසරද වෙනතුරු බෞසෘත වෙනතුරු ධර්මානුධම්ම ප්‍රතිපදාවේ යුක්ත වෙනතුරු. මොකද මේ ශාසනයට අහිතකර වූ මතවාද මතුවේදී ඒ මතවාද ප්‍රහාණය කරලා ධර්ම ඉස්මතු කරන තුරු ඒ ඉස්මතු කරන්න තරම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සතර පිරිස දක්ෂ වෙන තුරු පරවාද සුන් කරලත් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ බබළුවන්ට ඒ ශ්‍රාවක පිරිස දක්ෂ පක්ෂකම් ඇති වෙන තුරුම ඒ අයට අවවාද අනුශාසනා කරන්න ඕනේ. ඒ නිසා එතකම් මම පිරිනුවම් පාන්නේ නැහැ කියලා වදාළා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ ධර්මයේ අඩුපහඩු තියෙදි පිරිනුවම් පෑවේ නැහැ එහෙනම්. දැන් අපේ ගොඩක් වෙලාට හොයන්නේ අඩුපහඩුවක් තියෙනවද කියලානේ බුදුහාමුදුරන්ට වැරදිච්ච තැන. අසම්පූර්ණව තියෙදි පිරිනුවම් පෑවේ නැහැ. බුදු කෙනෙකු එහෙම කරන්නේ නැහැ. ඒ අවුරුදු 45 තුල ධර්මයේ සම්පූර්ණ කළා. බුදුරජාන් වහන්සේ රෑදවල් දෙකේ මහන්සි වුණේ කෙටි කාලයක් තුල උන්වහන්සේට පිරිනුවම් පාන්න තියෙන නිසා ඒ සියලු අඩුපහඩු සම්පූර්ණ කරන්න ඕන. මිනිස්සෙකුට උවමනා කරන සෝතාපන්න වෙන ආකාරය, සකදාගාමී වෙන ආකාරය, අනාගාමී වෙන ආකාරය, අරිහත්ත්වයට පත් වෙන ආකාරය සම්පූර්ණ ප්‍රකාශ කළා. සම්පූර්ණ විස්තර කළා. කිසි අඩුවක් නැහැ. ඔය අනිත් දේවල් දැන් බුදුරජාණන් වහන්සේ තපනීය ප්‍රශ්න කියලා සමහර අයගේ ඔය මහා බහුබූත ප්‍රශ්න උත්තර දෙන්න තු පැත්තකට දැම්මා. ලෝකයේ ගැන, ග්‍රහතාරකා ගැන, අරවා මේ වගේ. එතකොට ඒ ගැන බුදුරජාණන් වහන්සේට අවබෝධයක් නැතුව නෙමෙයිනේ. උන්වහන්සේගේ ජීවිත කාලය තුල ඒවා විස්තර කරන්න කාලය ගත්තොත් කිසි තේරුමක් නැහැ, ඇති වැඩක් නැහැ. අර
සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන සතර මඟ සතර ඵලයන්ට එන පිළිවෙල මනාව දේශනා කළා. ඒ ටික තමයි සත්වයන්ට විද්‍යා විමුක්ති ඵලයට අවශ්‍ය කරන්නේ. අනිත් ඒවා දැනුම වශයෙන් තිබුණාට කමක් නැහැ. ඒවා ඉතින් කැමති කෙනෙකුට ඕන විදිහට හොයාගන්න පුළුවන්. බුදු කෙනෙක් ඒ පිළිබඳ මහන්සි වෙලා බුදුරජාණන් වහන්සේගේ වටිනා කාලේ ඒ වෙනුවෙන් යොමු කරන්නේ නැහැ කියලා. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට සුළු ජීවිත කාලයක් තිබුණා. දැන් දීර්ඝ ආයුෂ තියෙන බුදුවරයෙක් නම් උන්වහන්සේට පුළුවන් අර චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ කාරණා සතර මඟ සතර ඵල අවබෝධය පිණිස උවමනා කාරණා වලට අමතරව ඔය මිනිස්සු හොයන 아무තු දේවල් අනිත් දේවල් උනත් කියලා දෙන්න උන්වහන්සේලාට පුළුවන් කාලය තියෙනවා. සමහර ඒ බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා ඒ හැම කෙනෙකුගේම උවමනා කරන විදිහට ඔය අහන කාරණා පැහැදිලි කරලා දෙනවා ඇති. ගෞතම බුදුරජාණන් වහන්සේට සීමිත කාලයක් ලැබුණේ. උන්වහන්සේ රාත්‍රියේ පැය එකහමාරක් විතර සැතපීලා කාය විවේකයේ අරගෙන ඉතුරු පැය 22කමාරක් වගේ දවසේ වැඩි කාලයක් දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව පිණිස මේ ධර්මයේ පැහැදිලි කළා. ඒතර බුදු කෙනෙකුගේ කාර්යභාරය කියන්නේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ වුණා. උන්වහන්සේගේ යටි සම්පූර්ණ වුණාට පස්සේ තමයි උන්වහන්සේ තේරුනේ දැන් මට ඉන්න තියෙන්නේ තව කෙනෙකුගේ ආරාධනාවක් මත විතරයි. කවුරු හරි කෙනෙක් කියනවනේ අනේ ස්වාමීනි තව කාලයක් ඉන්න කියලා එච්චරයි නැත්තම් අවශ්‍යතාවයක් නැහැ. මගේ වැඩේ මම කරලා ඉවරයි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ ආනන්ද හාමුදුරන්ට ඉද්ධිපාද දියුණු කරපු කෙනෙකුට කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන් කියලා. ආනන්ද තථාගතයන් වහන්සේ මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉද්ධිපාද නිතර වඩලා තියෙන්නේ. එහෙම මිසක් ආනන්ද මට ආරාධනා කළොත් මම ඉන්න බලන්නම්. එහෙම දේශනා කළා නෑ. ඇයි? එහෙම අපේක්ෂාවක් නෑ. නිකලස් හිතක ස්වභාවය අඳුරගන්න. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ කෙලෙස් සහිත හිතක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ මොකද්ද? නිකලස් හිතක්. උන්වහන්සේ ජීවිත උන්වහන්සේ මනුස්ස ලෝකයට වැඩම කළා. මිනිස්සු අතර වැඩ ඉඳලා මේ මඩගොඩේ නෙළුමක් පිපෙනවා වගේ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මඩෙන් උඩට ඇවිල්ලා නෙළුමක් පිපෙනවා වගේ සුවඳ හමලා උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පෙන්වලා දුන්නා. මෙන්න මෙහෙමයි කියන්නේ. ආරාධනා කළොත් පුළුවන්. ඒ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණ වෙලා තිබුණේ. මාර්යා මේක දැක්. මාර්යානේ කලින්ම කිව්වේ. මාර්යා ආරාධනා කළා සම්බුද්ධත්වයට පත් වෙලා සතියෙන් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? මම එහෙම පිරුණම් පාන්නේ නැහැ. එතකොට ඔබ හිතන්නේ මාර්යා විවේක අරගෙන මාර්යාගේ මාර කෘත්‍ය නවත්තලා ඉඳී. දැන් ඉතින් උන්වහන්සේ ඔක්කොල්ල ඉවර වුණාම මම හිමීට ගිහින් හම්බ වෙන්නම්. එහෙම දුන්නේ නෑ. හේවණැල්ල වගේ පස්සෙන් ආවා මාර්යා. අර මුල් අවුරුදු 7ක් එක දිගට ආවා කියනවනේ පස්සෙන්ම ආවලු. මුල් අවුරුදු 7ක්. ඒ කියන්නේ අර දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6යි බුද්ධත්වයේ ලැබලත් අවුරුද්දක් පස්සෙන් හිටියලු මාර්යා සම්පූර්ණ මේ දැන් වැටේ දැන් කොහේ හරි අඩුපහඩුවක් tie එතනින් අල්ලගෙන මම මුන්නාන්සේව අමාරුවේ දාන්නම් කියලා මේ පස්සෙන්ම හිටියලු වැරද්දක් අඩුපහඩුවක් හොයන්න ඔය අද කාලේ අපේ සමහර මේ ඔය තර්ක විතර්ක කාර්යෝ වාගේ තමයි මාර්යාත් බුදුහාඳුරන්ගේ පස්සෙන් අවුරුදු 7ක් ආවා කියනවනේ. පස්සේ ඉතින් දුෂ්කර ක්‍රියා කරන කාලෙත් උන්වහන්සේව පරද්දලා වෙන පැත්තට හරවන්න බැරි වුණා. බුද්ධත්වයේ ලැබලත් කෝකටත් කියලා බලන්න අවුරුද්දක්ම පස්සෙන් ගිහින් තිනවා මොනවා හරි අඩුපහඩුවක් තියෙයිද කියලා. ඉතින් අවුරුද්දක්ම ගියාට පස්සේ තේරෙන්න ඇති මාර්යාට බුදුහාමුදුරුවෝ අල්ලන්න හම්බෙන්නේ නැහැ මට කියලා. ඊට පස්සේ ටිකක් ඈතට වෙලා විටින් විට ඔය විදිහට ඇවිල්ලා ආරාධනා කළා තිනවා. දැන් ඇති තමුන්නාන්සේ හිටියා යන් හෙවණැල්ලක් වගේ කියන පස්සෙන් කැරකි අවුරුදු 7ක් පියවරක් පාසා බුලුහු බැඳලා තිනවා කියලා කිව්වේ ඒකයි. වැරදෙන්නේ කොතනද කියලා. ඒ රින්ගන්ට. මිතින් මේ බල සම්පන්නකම මේ මාර බලය එසේ මෙසේ කන්නේ මේ ඔබ දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මාර බලය තරම් ලෝකයේ මැඩලිය නොහැකි බලයක් නැත කියලා. මේ බුද්ධ වචනේ පියවරක් පාසා ලුහු බැඳා. අන්තිමට කරගන්න දෙන්නේ අන්තිමට හති වැටිලා මාර්යාම කියනවා මම අවුරුදු 7ක් ආවා හෙවණැල්ලක් වගේ. තමුන්නාන්සේගේ සිදුරක් හොයාගන්න කොහොමවත් මට එහෙම කරගන්න බැරි වුණා. කොහොම එකක්ද එතකොට මේ? එහෙම බුදු කෙනෙකුට මේ මිනිස්සු අපහාස කරන්නේ නින්දා කරන්නේ මේ බෞද්ධයෝ අන්‍යාගමිකයෝ නම් ඉතින් ඒගොල්ලන්ගේ තියෙන අර හොද්දට ලුණු වගේනේ යාළගේ එක. අපිට එහෙම නෙමෙයිනේ බොරුවට තෙරුවන් සරණ ගිහින්නේ මේක කරන්නේ. බුදුරජාන් වහන්සේ අන්න ඒ විදිහටයි මාර පරාජය කළේ. ඒ පස්සෙන් ආපු එක්කෙනා හැම වෙලේම ලැහැත්ති පිට නෙවෙයි දින්නේ ලැහැත්ති පිටින්නේ.
සූදානම් පිට ඉන්නේ. කොයිතරම් කරදර කරා. ධර්ම මාර්ගයේ පතුරවනකොට කොයිතරම් බාධා කළාද. ඒ මාර්ගය යන්න දෙන්නේ නැහැ. කඩාකප්පල් කරන භික්ෂුව කියන්නේ සිව්වනක් පිරිසට කොච්චර කරදර කළාද. ඉන්පස්සේ ආනන්ද හාමුදුරුවන්ගේ අර පුංචි ප්‍රමාදේ ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා හිටපු එක්කෙනෙක් පුතත්ජන කෙනෙකුත් නෙමෙයි. ඒ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වුණ කෙනෙක්. ඒ සෝතාපට්ටි ඵලයටපත් වීම සාමාන්‍ය කෙනෙකු එකක් නෙමෙයි. මොකද ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළේ අවුරුදු 25ක්ම. අවුරුදු 25ක්ම උපස්ථාන කළේ සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියට. ආනන්ද ස්වාමීන් වහන්සේ තේරගාතාවේ තියෙනවා සෝතාපන්න වෙච්ච දවසේ ඉඳලා ධර්මයට පැමිණිච්ච දවසේ ඉඳලා රාගසිතක් උපද්දවපු බවක් දන්නේ නැහැ කියලා. කොහොම 100න් ඉඳපු කෙනෙක්ද? ඒ බඳු 100න් ඉඳපු කෙනෙකුගේ හිතටත් මායя රිංගුවා කිව්වහම. එතකොට අපි මේ කයිවාරු ගහගෙන හිටියට අයියෝ මායя කවුද මට දෙන්නකෝ එයාට මම දෙන්නම් වැඩේ. ඔහොම කියන අය ඉන්නවා. දෙයි දීලා බලන්න. අපි සිහිය පිහිටලා අහිංසකව අපේ පාඩුව යනවා මිසක් ඒක එක්කෙනාට චැලෙන්ජ් කර කර ගියොත් කවදාවත් මේ ධර්මය ජය ගන්න බෑ. තමන්ට තමන්ව ජය ගන්න බෑ. ඒකයි මේකේ තියෙන්නේ. මායя ලස්සන්ට ආනන්ද හාමුදුරුවන්ගේ හිත වහගෙන හිටියා. බලන්න හිතට අදහස් එන වැඩපිළිවෙල ඒක වලක්වලා ඉන්නවා කියන්නේ වෙන කෙනෙකුගේ හිතට බලපාලා එයාගේ හිතට අදහස් එන එක නවත්තලා සිහි කල්පන අවුල් කරලා ඉන්නවා කියන්නේ. ආනන්ද හාමුදුරුවන්ට ඒක කළා. දැන් බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ අවසාන මොහොතදී චෝදනා කළේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ඔබේමයි වැරද්ද. ඒ මොකද හේතුව? ආනන්ද හාමුදුරුවන් සතු එකක් යෝනිසෝ මනසිකාරය කියන්නේ. මායයට රින්ගන්න දෙන්නේ නැතුව හිත බේරගන්න එක ආනන්ද හාමුදුරුවන්ගේ වැඩක්. මායя සතු එකක් නෙමෙයි ඒක. මායයාගේ වැඩේ මායя කළා. තමන් දැනගන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන ඒකෙන් බේරෙන්න. තමන්ට නොවැටහුණා කියලා වටහා ගන්න. එකපාරක්ද බුදුරජාණන් වහන්සේ ඒක කළේ? 16 තැනක. එතකොට උන්වහන්සේ ප්‍රමාණවත් උත්සාහයක් අරගෙන තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවන්ට හැම අවස්ථාවෙදීම බැරි වෙන්නේ. තුන් වතාව ගානේ 16 පොලකදී සිහි කරද්දී ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එකපාරක් තුන් වතාවක් ඒ කාරණේ පැහැදිලි කරනවානේ. එක තැනකදී තුන් පාරක් වෙන ආනන්ද මෙහෙමයි. ඒ ඔය වගේ 16 පොලකදී මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? මාර බලයේ තියෙන දරුණුකම. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා මේ මාර බලය බිඳගෙන ආනන්ද හාමුදුරුවන්ට ඒ ජීවිතයේදීම අරිහත්වයට එන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ ලෝකයට ධර්මය දෙන්න බාධාවක් නැහැ කියලා සම්පූර්ණයෙන්ම බුද්ධ කෘත්‍ය කරලා අවසానයි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න තීරණය කළේ. අපි මේව තේරුම් අරගෙන ඉන්න ඕන හොඳට කල්පනා කරලා. ඕකටත් බනිනවා. ඔන්න හරි නෑනේ ඔය කරපු වැඩි. ආනන්ද හාමුදුරුවන්ටත් බයිනවා බුදුහාමුදුරන්ටත් බයිනවා. බුදුහාමුදුරුවෝ ඇයි ඉතින් ඔච්චර දේවල් කරන්න පුළුවන් කිය ඔය වෙලාවේ මෙව කළේ නැත් බනිනවා. ඔන්න හරි නෑ ඔය කරපු වැඩේ කියලා. අන්ධ බාල පුතත්ජනයට මොකක්ද ඕන? මොකක් හරි රොඩු කෑල්ලක් හොයාගෙන අපහාස කරන්න ඕන. ඒක තමයි පුතත්ජනයා හිතේ. පවිටු හිතේ ඇති. ඒ නිසා ශ්‍රද්ධාවට පත්වෙච්ච කෙනා එහෙම නෑ. සරණ ගියා එයා සරණ යනවා කියන දේ පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අපි මේ කෙලවරක් නැති සංසාරේ ඇවිදගෙන ගියාය. අපිට ආඩම්බර වෙන්න උදම්මනන්ට මොකවත් නෑ මේකේ. එහෙම එකක් නෑ මේකේ. ඔය වේලක් කන්න බොන්න හම්බුනායි කියලා යානියක් වාහනයක් ඉන්න තැනක් තිබුණා කියලා අපි මේ මහ ලොක්කො නෙමේ එක තප්පරයක් ඇති අපේ මේ ඔක්කොම කන පිට හැරෙන්න. අපි කෙලවරක් නැතුව සංසාරේ ගිය අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. පින් තිබ්බනම් මෙහෙම වෙන්නේ නෑ. අන්න මතකයට ගන්න ඕන කාරණා. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. ගොඩාක් පින් තිබ්බනම් අපි බුදුරජාන් වහන්සේ දකිනවා. ජීවමානෝ ඒ බුදුරජාන් වහන්සේ උතුම් ධර්මය අහනවා. ඒ බුද්ධ ශාසනය බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එහෙනම් අපි මේ වෙනකොට ඒ ධර්මයේ කරා ගිහින් විද්‍යා විමුක්ති සාක්ෂාත් කරලා පිරිනුවම් පාල. අපිට මේ දුක් මොකුත් නෑ. ඒ අවස්ථාවේ ගිලිහුණාද නැද්ද? ගිලිහුණා. මොකද අපි බුදුහාමුදුරන්ගේ කාලේ මේ දිව්‍ය ලෝකවල හිටිය සමහර දිව්‍ය ලෝකවල ඉඳ ඇති. නමුත් කොහේ හරි මේ කිසිම බුද්ධ වචනයක්වත් අහන්න නැති මහා ගොබ්බයෝ ටිකක් වෙලා ඔය කොහේ හරි අහුමුල්ලක ජරා ගොඩකට අහු වෙලා ඉන්න ඇත්තේ. නිකන් අහක පහලක ඉඳලා මේ රොඩියෙක් වෙලා හරි නිගණ්ඨයෙක් වෙලා හරි ඉඳගෙන බුදුහාඳුරන්ගේ වචනේ ඇහුවා නම් එදා අපිටත් මේ සසරෙන් ගොඩ වෙන්න අවස්ථාවක් තියුණා. නමුත් එහෙමවත් කිට්ටුවක ඉන්න නැතුව ඇති. මොකද ඕන තරම් ඔය මේ කුලමල කියන්නේ බොහොම පහත් රොඩි මිනිස්සු එතකොට ඔය සුනීතලා සෝපාකලා වගේ කුණු ගොඩවල් වල හිටපු මිනිස්සු පවා ඇවිල්ලා මේ බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහලා ගොඩ ගියානේ. අපි ඒ කිට්ටුවකවත් ඉන්න නැතුව ඇතිනේ. ඔය මොනවා හරි මෝඩ පඬිත තර්ක කර කර
ඔය කොහේ හරි ගුබ්බෑයමක ඉන්න ඇති. සංසාරට වැටිලා අමාරු වැටිලා ඒ කාලේ ලොකුකම් කර කර ඉන්න ඇති. දැන් ඔය ඉන්නවා. ඒ කාලෙත් තුනුරුවන්ට අපහාස කර කර ඉන්න ඇති. ඉතින් අපි ඔබ ඉපදි මෙරි ආවා. බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලා මඟ හැරුණා. ඒ අතර කාලේ මේ ලෝකේ ඉතින් රහතන් වහන්සේලා පහළුනේ නැද්ද? ඉන්පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩලා සිංහලෙන් ධර්ම දේශනා කරා. ලංකාවේ ඉන්න මිනිස්සු මාර්ගඵල ලැබුවේ නැද්ද? අපි කොහේ හරි ඉඳ ඇති ඔය අහකකට වෙලා. රහතන් වහන්සේලා බිහි වුණා හැමතැනම. අඩු ගානේ ඒ යුගයේ අපි උපදින්න ඕන රහතන් වහන්සේලාගෙන් බණ අහන්න ලැබෙන්න ඕන. එච්චර පිනක්වත් තිබිලා නැහැ අපිට. ඒ යුගයේ සමහරට සත්තු සර්ප වෙලා ඉඳ ඇති. ගිලිහිලා ගියා. ඉපදි මෙරි යනකොට හැබැයි පින් ටිකක් තිබුණා යන්තම්. ඇයි අප්‍රිකාවේ ඉපදුනේ නැහැ, බටහිර රටක ඉපදුනේ නැහැ, මැද පෙරදිග රටක ඉපදුනේ නැහැ, ඉන්දියාවේ ඉපදුනේත් නැහැ, ආසියාවේ වෙන රටක ඉපදුනේත් නැහැ. පින නිසා ලංකාවේ වෙන ආගමක ඉපදෙන්නේ නැතුව, වෙන ජාතික ඉපදෙන්නේ නැතුව සිංහල වෙලා ධර්මයෙන් මේ නෑසෙන පළාතක ඉපදෙන්නේ නැතුව අපි ඔන්න එහෙමනම් මතක තියාගන්න පින් තියෙන ටිකයි යන්තම් මේ පුංචි රටේ ඉපදිලා සිංහලෙක් වෙලා බෞද්ධෙක් වෙලා මේ ධර්මයේ ටිකක් හරි අහන්න පිනක් ඇති උපන්නා එච්චරයි. පින් පොඩ්ඩක් තිබුණට අපි පස්සෙන් ආපු අකුසල් අභ්‍යන්තරේ මේ පින වහගන්න පුළුවන්. ඇයි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බාධා කරන්න බැරිද මේ හිතේම ඇති වෙන දේවල් වලට පුළුවන්. දැන් බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන අයටත් කොච්චර කරදර. ඊටත් වැඩි ලොකුම අනතුරක් තියෙනවා. ඒ තමයි පාප මිත්‍රයෝ වැඩි, අසත්පුරුෂයෝ වැඩි, කෙලෙහි ගුණ නොදන්නා පිරිස වැඩි. අන්නේ කෙලෙහි ගුණ දන්නේ නැති පාපි පවිතු පුද්ගලයන් හැමතැනම එක දේ කියනවා. ඒකට හිත නතු කළොත් පින තමයි වෙනසෙන්නේ. අපේ වාසනාව තමයි වෙනසෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ පවිතු පාපී පුද්ගලයන් එක දේ පතුරවනවා, ධර්මයට එන්න දෙන්නේ නැහැ, හිත පහදව ගන්න දෙන්නේ නැහැ. අන්න එතකොට අහිමි වෙන්නේ මොකක්වත් නෙමෙයි. තමන් රැස් කරපු අර පින් ටික ගෙවිලා යනවා. ඉන්පස්සේ බුදුරජාන් වහන්සේ කෙරේ අපහදින්න ගන්නවා, ධර්මයේ කෙරේ අපහදින්න ගන්නවා, ශ්‍රාවකයා කෙරේ සැක පහල කරනවා, අපහදිනවා. බනින්න ගන්නවා, නිඳා කරන්න ගන්නවා. අන්න පින් ටික ඊට පස්සේ ඉවරයි. ඉන්පස්සේ මොකද වෙන්නේ? මරණින් මත්තේ කවුරුවත් එන්නේ නැහැ තමන්ව සුගතිය කරගෙන යන්න. තමන් දුගතිය යනවා. පින ඉවර වෙලා ඉන්පස්සේ කවුද දන්නේ? බුදු කෙනෙකුගේ ධර්මයේ කියවෙනකොට බුදු කෙනෙකුගේ ධර්මයේ නිඳා කරලා බුදුරජාන් වහන්සේ නමකට නිඳා කරලා ධර්මයට නිඳාපාස කරලා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නිඳාපාස කරලා ඒවා නිකම් පොඩි දේවල්ද? බුදුරජාන් වහන්සේ කෙරෙහි හිතේ ඇති කරගන්න පුළුවන් චිත්ත ප්‍රසාදයට සුගති උපදින්න හේතුව. වයසක ආච්චි කෙනෙක් හිටියා පින්දහම් කරගෙන නැහැ. පින්දහම් කරන්න වෙලාවකුත් නැහැ. ඒ ආච්චි පාර එනවා. ජීවත් වෙන්න විනාඩි 10ක්වත් නැහැ. තා විනාඩි 10කින් මැරෙන්න නියමිතයි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේක දැක්. මේ ආච්චිගේ හිත පහදවන්න පුළුවන්, මෙයාව බේර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සහිත තව සාමින් වහන්සේලා එක්ක වැඩියා. ඒ පාරේ ආච්චි ඉස්සරහට එනවා. ආච්චිට අයින් වෙන්න තේරෙන්නෙත් නැයි. හිත පැහැදිලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ සාමින් මේ රහතන් වහන්සේලා වඩින්නේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආච්චි ඉදිරියේ හිටගත්. ආනන්ද හාමුදුරුවෝ කිව්වා ආච්චි අම්මා මේ වැඩ ඉන්නේ නිකලස් හිතක් ඇති බුදුරජාණන් වහන්සේ. ආච්චි බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. සිරිපතුල් දක්වා බැලුවා. මහා කාරුණිකයන් වහන්සේගේ රූපයට පැහැදුනා. ආච්චි වැඳගත්තා. අනේ සාදු සාදු කියලා නැමිලා වැඳා. දන ගහලා වැඳා. බුදුරජාණන් වහන්සේ බණක් දේශනා කළේ නැහැ. ඇති කියලා වැඩියා. ඒ කියන්නේ ඒ ටිකත් ඇති කිව්වා. ආච්චි වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ. එළ දෙනෙක් කනලා මැරුණා. නිදා පිබිදියා වගේ සුගතියේ උපන්නා. ඒ අවස්ථාවත් අපි අහිමි කරගන්න ඕනද? මේක එක්කෙනාගේ අසත්පුරුෂයන්ගේ බස් අහලා අන්න ඒක මතක තියාගන්න. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ සෙට්ටා මනෝමය. මනස තමයි මේ සෑම දෙයකටම මුල. මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනසාචේ පසන්නේ. පහන් වූ මනසින් පැහැදුන මනසින් වාසතිවා කරෝතිවා මොනවා හරි කියනවා නම් කරනවා නම් තතෝනං සුඛමන්විත. යාගේ පස්සෙන් සැප එනවා. ඡායාවන පායිනි තමන් වත්හැරලා යන්නේ තේව නැල්ල වගේ. මේක තමයි ඇති කර ගන්න ඕන ප්‍රසාදේ. මේක එක්කනාගේ උගුල් වලට අහු වෙන්න එපා. චිත්ත ප්‍රසාදේ තමන් ඇති කර ගන්න ඕන. සමහර අය ඉන්නවා බුදුරජාන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදේ ඇති වෙනවට කැමති නැහැ. මහානුනාය පවා කැමති නැහැ. දවසක් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි සිකී බුදුරජාණන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි සිකී බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන ශ්‍රාවකයන් වහන්සේ සහස්සී ලෝක ධාතුවට කතා කරා. බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර කතා කරන්න පුළුවන්ද කියලා.
අප්පමෙය්‍ය ආනන්ද තථාගත. ආනන්ද තථාගතයන් වහන්සේ කුසලතාවය ගැන මනින්න බෑ. කියන්නේ බුදුහාමුදුරන්ට පුළුවන් කොච්චරද කියලා ප්‍රමාණයක් නැහැ. ආයෙම පෙරත්ත කළා. ඊන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය මේ ඉරුසඳු කැරකෙන මේ ලෝකය මේක එක සක්වලක්. මේ වගේ ලෝක දහසක් සහස්සී ලෝක ධාතු කියනවා. ඒ සහස්සී ලෝක ධාතු වගේ ලෝක දහසක් ද්විසහස්සී ලෝක ධාතු. ඒ වගේ ද්විසහස්සී ලෝක ධාතු වගේ ලෝක ධාතු දහසක් ත්‍රිසහස්සී ලෝක ධාතු. ඒ තාක් දුරට තථාගතයන් වහන්සේට කතා බස් කරන්න පුළුවන්. ඕන නම් ඊටත් එහා පුළුවන් කිව්වා. ආනන්ද හාමුදුරුවෝ විස්මයටපත් වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හැබෑටම කොහොමද ඕක කරන්නේ? ආනන්ද ඉස්සල්ලාම තථාගතයන් වහන්සේ ආලෝකයේ පතුරවනවා. ඉන් පස්සේ ආලෝකයේ දිශාවට ඒ ලෝක ධාතුව සිටින සත්වයන් හිත යොමු කරනවා. එතකොට තථාගතයන් වහන්සේ ශබ්දයෙන් ඒ අයට දැනගන්න සලස්වනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ සාදු සාදු මට මහා ලාභයක්. මං සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ මේ මහානුභාව සම්පන්නයි. මහා ඉරිදිමත් ළඟ හිටපු උදායි කියන ස්වාමීන් වහන්සේ මේක අනුමෝදන් වුණේ නැහැ. ඉතින් ඔහෙට මොකද කියලා ඇහුවා. ඒ කාලේ හිටියා බුදුරජාණන් වහන්සේගේ හිත පහදව ගන්නකොට ඒකට කෙනෙහිලිකම් කරනට ඒකෙම කට්ටි. ඉතින් එහෙම කාලේ එහෙමනම් අද කාලේ මොන කතාවද? ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඉන් පස්සේ ඇහුවා ඒක ඔහෙගේ බලයක්ද පහදින්න. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටින් තමයි මේක සිදු වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා? ආනන්ද මොකුත් කියන්න එපා. මේ චිත්ත ප්‍රසාදය ආත්ම භාව 7ක් සක්විති රජ කරවන්න පුළුවන් එකක්. ආත්ම භාව 7ක් සක්ත දේවේන්ද්‍රය බවට පත් කරවන්න පුළුවන් මේ චිත්ත ප්‍රසාදයේ ආනිසංස. එහෙනම් මේ චිත්ත ප්‍රසාදය කියන්නේ පොඩි එකක්ද? මේ ලෝකේ සමහරු වලිකන්නේ චිත්ත ප්‍රසාදයේ මේ වනසන්ට. ඉතින් මේක තේරුම් ගන්න. තමන්ගේ චිත්ත ප්‍රසාදය තියාගන්න බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ ගැන හොඳට හිතේ පැහැදීම ඇති කරගන්න. ඒක නැති කරන්න දෙන්න එපා. ඊළඟට බුදුරජාණන් වදාළ ධර්මයේ ගැන තමන්ට තේරෙන භාෂාවෙන් ඒක හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්ත නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා. කවුරු මොනවා කිව්වත් මොන විදිහට තර්ක විතර්ක කළා ඊට පස්සේ කැඩෙන්නේ නැහැ අපේ හිතේ. තමන්ට තේරෙන භාෂාවෙන් හොඳට ඉගෙන ගත්තාම දැන් බලන්න අද ගත්තා අපි කුණ්ඩලීය සූත්‍රය. මේක කලින් අහලවත් තිබ්බේ නැහැ ගොඩක් අය. මේ වගේ දේශනාවල් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අහලවත් නැහැ. ඉතින් එහෙම එකේ නොඇසූ බුදුරජාණන් වහන්සේ දේශූ ධර්මයේ හැඟවිලා තියෙනවා. ඒ ධර්ම ඉස්මතු කරලා දෙනකොට හිත පහදවා ගන්න ඕන. එක එක්කනට ඕන විදිහට ගිලින්ට එපා. හොඳට හිත පහදවා ගන්න ධර්මයේ පිළිබඳව. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ගැන හොඳට හිත පහදවාගෙන සීලාදී ගුණ දියුණු කරගෙන චිත්ත ප්‍රසාදේ බලවත්ව තියාගෙන කාටවත් මොනම ක්‍රමයකින්වත් කඩන්න බැරි විදිහට ඒක තියාගෙන මේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට මේ අපි පැහැදිලි කරපු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට ඉන්ද්‍රිය සංවරය දියුණු කරගෙන ත්‍රිවිධ සුචරිතය දියුණු කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගෙන සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්‍ය බෝධ්‍යාංග ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම ඥාන කෘත්‍ය කෘත වශයෙන් සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් විද්‍යාව පහල කරගනේ විමුක්තිය නම් වූ නිකලෙස් වූ අමා මහ නිවන කරාම යන්ට අපි හැම දිනාටම මේ ආනිසංසය මේ ධර්මාවබෝධයම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ සපයන පින්වත් පිරිස සිහි කළ පින් අනුමෝදන් කරන්න ඕන. පානදුර පල්ලිමුල්ල ලිපිනේ පදිංචි රවින්ද්‍ර මහත්මයා මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් ආදරණීය මව්පියන් වන බී පියදාස පීරිස් අයි පියවති ප්‍රනාන්දු කියන මව්පිය දෙපළටත් තමන් ආදරෙන් හදා වඩාගත් සීයාස ආච්චම්මා වන ඉසවිමන් ප්‍රනාන්දු ලිලි ප්‍රනාන්දු කියන ඒ ආච්චම්මා සීයා දෙපළ ප්‍රධාන ඒ සියලුම ඥාතීන්ට වගේම සහෝදර සහෝදරියන් වන බී සුනන්දා පීරිස් බී ඉන්ද්‍රාණි ප්‍රේමලතා පීරිස් බී රංජන් පීරිස් කියන ඒ පරම්පරාවට සම්බන්ධ සියලුම මියගිය ඥාතීන්ට පරලෝ වශයෙන් මේ පින්පෙත් ලැබිලා සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසේවායි පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම මහරගම යූනියන් වෙන්චර් සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් කොළඹ 3 සහ ශැංහිලා හෝටල් පරිසරයේ පිහිටා ඇති මීමෝෂා ප්‍රදර්ශනාගාරවල සියලු කාර්ය මණ්ඩලයටත් කොළඹ මහරෝහලේ අංක 29 කාමර පරිසරයේ භූතාන ජාතික වෛද්‍යතුමිය ඇතුළු
වෛද්‍යතුමල්ලා හෙද නිලධාරිනින් ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩලයටත් දේශකයන් වහන්සේ හැටියට අපටත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදේ දෙවියන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් ධර්ම දේශනාවත් රැස් කරගත් ආනිසංසත් හේතු වාසනා වේවා කියලා ඒ පින්වත් පිරිස ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පානදුර පල්ලිය මුල්ල පදිංචි රවින්ද්‍ර මහත්මයා ප්‍රධානී පින්වත් පිරිසගේ අරමුණුල හැටියට මේ රැස් කරගත් උතුම් ආනිසංස දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවිසිරු දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. නමින් මිය පරලොව යන්ට දුන මව පියා ආච්චි අම්මා සීයා ප්‍රධාන නම් සඳහන් කළ සියලු ඥාතීන්ට පරලොව වශයෙන් පින් ලැබේවා. ඒ අයගේ සසර සුවපත් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන රවින්ද්‍ර මහත්මයා ප්‍රධාන පින්වත් සෑම සියලු දෙනාටත් ප්‍රාර්ථනා කළ නම් සඳහන් කළේ සුජීවත් වෙන සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අපි හැම දෙනාටත් මෙලව ජීවිතේ සුවපත් භාවයේ ධර්ම අවබෝධය වේවා. සංසාර දුකින් අත මිදී උතුම් මහා මහ නිවනින් සැනසෙන්න මේ මහා පින්කම පාරමිතාවක්ම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු ත්වං සදා.